කියලා අපි අවදී කියලා යුගය කියලා අපි හඳුනාගත්තා. ඒ කාලේ නිර්මාණය වෙච්ච පාෂාණ තමයි ලංකා භූමියේ වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තේ. අපි තාමත් කතා කරගෙන ඉන්නේ ඒ ප්‍රාග්-කේම්බ්‍රීය යුගයේ නිර්මාණය වෙච්ච පාෂාණ ව්‍යාප්ති කලාප තුන පිළිබඳව. ඒකදී අපි කිව්වා ලංකාවේ පාෂාණ ව්‍යාප්ති කලාප අතර වැඩිම ප්‍රමාණයක වැඩිම කලාපයක ව්‍යාප්ත වෙලා තියෙන පාෂාණ වැඩිම කලාපයක ව්‍යාප්ත වෙලා තියෙන්නේ මේ ප්‍රාග්-කේම්බ්‍රීය යුගයේ නිර්මාණය වෙච්ච පාෂාණ බව පැහැදිලි කළා. ඒකෙන් අපි කතා කළා මේ පසුගිය වීඩියෝවෙන් අපි කතා බහ කරලා ඉවර කළා ප්‍රාග්-කේම්බ්‍රීය යුගයේ නිර්මාණය වෙච්ච පාෂාණ ව්‍යාප්ති කලාප අතර ශ්‍රී ලංකාවේ පාෂාණ අතර කොඳුනාර්දී වශයෙන් සැලකෙන උස්බිම් ශ්‍රේණියේ පාෂාණ පිළිබඳව අපි කතා බහ කළා. ඒකදී අපි උස්බිම් ශ්‍රේණිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළා. ත්‍රිකුණාමලයේ ඉඳලා මහවැලි ගංගා දෝණිය ආවරණය වෙන ආකාරයට සමස්ත මධ්‍යම කඳුකරයත් ඇතුළත් වෙලා නිරිත දිගට විහිදලා යන පාෂාණ ව්‍යාප්ති කලාපය තමයි උස්බිම් ශ්‍රේණිය කියලා කිව්වේ. ඒකටම සම්බන්ධ නමුත් ශේෂ වෙලා ඉතුරු වෙලා ගිය තවත් කුඩා කඳු ප්‍රදේශ කීපයක් අපිට හම්බ වෙනවා ගිනිකොළ දිග ප්‍රදේශයේ. කතරගම මිනිහාගල් කන්ද, කතරගම වැඩහිටි කන්ද, කතරගම කඳු මේවත් අයිති වෙනවා කිව්වේ උස්බිම් සංකීර්ණයට බව අපි පැහැදිලි කළා. ඒකෙදි අපිට පැහැදිලි දැන් ලංකාවේ පාෂාණ අතර පාෂාණ නිර්මාණය වූ කාලවකවානු අතර ප්‍රාග්-කේම්බ්‍රීය යුගය ප්‍රධාන වෙනවා කියන කාරණේ. එතකොට අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ අර උස්බිම් ශ්‍රේණියෙන් දෙපස පිහිටලා තියෙන පාෂාණ ව්‍යාප්ති කලාප දෙක. ඒ දෙකත් අයිති වෙන්නේ අපි දන්නවා මේ අපි කලින් කතා කරපු ප්‍රාග්-කේම්බ්‍රීය යුගයේ නිර්මාණය වෙච්ච පාෂාණ ව්‍යාප්ති කලාප වලටමයි. එහෙම නැත්නම් ඒ කලාප දෙකේ දකින්න ලැබෙන්නේ ප්‍රාග්-කේම්බ්‍රීය යුගයේ නිර්මාණය වෙච්ච පාෂාණමයි. නමුත් ඒවා වෙනත් නම් වලින් හඳුන්වනවා. උස්බිම් ශ්‍රේණිය කියලා දැන් අපි හඳුනාගත්තා යම් කිසි කොටසක්. ශ්‍රී ලංකාවේ අපි ප්‍රාග්-කේම්බ්‍රීය යුගයේ නිර්මාණය වෙච්ච පාෂාණ ව්‍යාප්ති කලාප තුන මෙන්න මේ විදිහට තමයි අපි වෙන් කරලා දැක්ුවේ. ඒකේ අපි මේ පසුගිය දවසේ කතා බහ කළේ මෙන්න මේ කොටස ගැන උස්බිම් සංකීර්ණය ගැන. අද අපි කතා කරන්නේ මෙන්න මේ උතුරට තියෙන තැනිතලාවයි නැගෙනහිරට හා ගිනිකොළ දිගට විහිදෙන තැනිතලාවේ තියෙන පාෂාණ ගැන. අපි එදා කිව්වා මේ උස්බිම් ශ්‍රේණියෙන් උතුරු දිගට විහිදෙන පුළුල් තැනිතලාව තුල දකින්න ලැබෙන පාෂාණ ටික හඳුන්වනවා වන්නි සංකීර්ණයට අයිති පාෂාණ කියලා. ඊළඟට අපි කිව්වා උස්බිම් ශ්‍රේණියෙන් නැගෙනහිරට ගිනිකොණ දිගට විහිදෙන පුළුල් තැනිතලා කලාපය තුල දකින්න ලැබෙන පාෂාණ හඳුන්වනවා කලාපයක් විතර ගත්තාම විජයානු ශ්‍රේණිය කියලා. ඒ වගේම තමයි තවත් නමකින් සමහර පොත්පත්වල සඳහන් වෙනවා බින්තැන්න සංකීර්ණය කියලා. දැන් මේ කලින් කතා කරපු උස්බිම් සංකීර්ණයත් එක්ක සංසන්දනය කරලා බලනකොට එකම වර්ගයේ පාෂාණ තමයි මේ හැම එකෙම තියෙන්නේ. නමුත් නිර්මාණ ක්‍රියාවලිය තුල ඒවායේ වයස වෙනසක් තියෙනවා. වයසේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ පැරණිතම පාෂාණ වලින් තමයි මේ උස්බිම් සංකීර්ණය නිර්මාණය වෙලා තියෙන්නේ. එකම පාෂාණ දකින්න ලැබුණාට මේ උතුරෙන් පිටලා තියෙන වර්ණි සංකීර්ණයයි නැගෙනහිරින් පිටලා තියෙන විජයානු ශ්‍රේණියයි කියන දෙක ඊට වඩා ලාබාල පාෂාණ තමයි දකින්න ලැබෙනවා කියලා කියන්නේ. ලංකාවේ පාෂාණ පිළිබඳව අධ්‍යයනය කරපු පුද්ගලයෝ කියන්නේ එහෙමයි. එතකොට අපිට ඊළඟට කතා බහ කරන්න තියෙන මෙන්න මේ වර්ණි සංකීර්ණය අපි කොහොමද හඳුන්වලා දෙන්නේ කියන එකක් බලා ගන්න වෙනවා. උස්බිම් සංකීර්ණය අපි පැහැදිලි කරගන්න දැන් ඒක අපිට ඒක පදනම් කරගෙන මේ දෙන්නගේ පිහිටීම කියන්න පුළුවන්. එහෙනම් කොහොමද උස්බිම් සංකීර්ණයෙන් උතුරට විහිදෙන මෙන්න මේ කොටස හඳුන්වලා දෙන්නේ? ඒකට අපි කියන්නේ නමින් වර්ණි සංකීර්ණය කියලානේ. වර්ණි සංකීර්ණය හඳුන්වලා දෙන්නේ මෙහිමයි. උස්බිම් ශ්‍රේණියෙන් උතුරට විහිදී යන පුළුල් තැනිතලා කලාපය තුල ව්‍යාප්තික පාෂාණ ඇතුළත් කලාපය වන්නි සංකීර්ණය නමින් හැඳින්වේ. ඊට පස්සේ කියන්න වෙනවා උස්බිම් සංකීර්ණයේම දක්නට ලැබෙන බොහෝ පාෂාණ මේ වන්නි සංකීර්ණය තුල නිරීක්ෂණය කරන්න හැකියාව ලැබෙනවා කියලා. අපි පොඩ්ඩක් මතක් කළොත් මේ මොනවද මේ කලාපයේ තියෙන පාෂාණ වර්ග කියලා? නයිස් පාෂාණ, ඊළඟට කොන්ඩලයිට් තියෙනවා, ඊළඟට චානුකයිට් කියන පාෂාණ වර්ගයක් තියෙනවා, ඊළඟට ඕගනයිස් නයිස්, ඊළඟට ග්‍රැනයිටික නයිස් විවිධ වර්ග, ඊළඟට මේකේ ක්වාර්ට්ස් තියෙනවා. මේ වගේ විවිධ පාෂාණ වර්ග මේ කලාපය තුල දකින්න ලැබෙනවා. ඊළඟට තමයි මේ නැගෙනහිරට හා ගිනිකොළ දිගට විහිදලා යන මෙන්න මේ විජයානු ශ්‍රේණිය කියලා හඳුන්වන, එහෙමත් නැත්නම් බින්තැන සංකීර්ණය කියලා හඳුන්වා දෙන කොටසේ දකින්න ලැබෙන්නේ ඒකේ පාෂාණ වර්ගමයි. අපිට මේවා මේ කලාපවල වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඒ පාෂාණ වලට උදාහරණ. ඒ පාෂාණ කියන තැන් වලට
උදාහරණ වෙන වෙනම කතා බහ කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ අහලා ඇති තෝනිගල ග්‍රැනයිට් ගැන. තෝනිගල ග්‍රැනයිට් නිධිය ගැන අහලා ඇති. උත්තරමේ ඉඳලා ගල්ගමුව මාර්ගයේ අනුරාධපුරයට යන ගල්ගමුව මාර්ගයේ අතරමඟදී අපිට හම්බ වෙනවා තෝනිගල ග්‍රැනයිට් නිධිය. මේ තෝනිගල ග්‍රැනයිට් කියන්නේ ග්‍රැනයිට් වර්ගයක්. එහෙනම් ඔයාලට පැහැදිලි මේ වන්නි සංකීර්ණය තුල ග්‍රැනයිට් තියෙනවා. දැන් අපි දැක්කනේ උස්බිම් සංකීර්ණය තුලත් ග්‍රැනයිට් තිබුණානේ. ඒ වගේම ඔයගලන්ට දකින්න ලැබෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවට නුදුරු ජාතික නාමල්වලදී හෙක්ටාර් 600ක විතර වසරයක ව්‍යාප්ත වෙච්ච ක්වාට්ස් නිධියක් වෙලා දෙනවා. ඒක අපි කියන්නේ සාමාන්‍ය විහාරදී අපි කියන්නේ රෝස තිරුවානා නිධිය. එහෙම නැත්නම් රෝස තිරුවානා කන්ද කියලා කියන්නේ. ක්වාට්ස් විවිධ වර්ග තියෙනවා. වර්ණය අනුව වර්ග කරලා තියෙනවා. මිල්කි ක්වාට්ස් කියනවා සුදු පාට ඒවට. ඊළඟට කහ පාට ඒවා තියෙනවා. රෝස පාට තිරුවාන වර්ග තියෙනවා. ඊළඟට දම් පාට ඒවා තියෙනවා. මේ වගේ විවිධ වර්ග තියෙනවා. ඔය අපි කතා කරන මේ වන්නි සංකීර්ණය තුල දකින්න ලැබෙන්නේ ජාතික නාමල්වලදී දකින්න ලැබෙන්නේ රෝස තිරුවානා කියන වර්ගය. එතකොට ඔයාලා මේ ගැන අහලා දැකලා බලලා විස්තර හඳුනාගෙන ඇති. ඉන්දියාවේ නිර්මාණය කරලා තියෙන තාජ් මහල් නිර්මාණය කරනකොට ඒ තාජ් මහලේ ජනෙල් පට්ටම් වලට අල්ලන්න අපේ රටේ රෝස තිරුවානා නිධියෙන් රෝස තිරුවානා ගෙනිච්ච බවට ඉතිහාස කතාවල සඳහන් වෙනවා. මේ ඉතිහාස කතාව කෙසේ වෙතත් අපිට පැහැදිලි මේ වන්නි සංකීර්ණය තුල ක්වාට්ස් තියෙන බව. ඒ වගේම අපි දැක්කා ක්වාට්ස් ඉතින් අපි මේ ජීවත් වෙන කලාපෙත් අපිට ක්වාට්ස් හම්බ වෙනවනේ මැණික් කිල්ලම් එක්ක මැණික් ගන්නකොට විවිධ වර්ගයේ ක්වාට්ස් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ උස්මින් ශ්‍රේණිය තුලක් තියෙනවා. ඊළඟට මේ ද්විජාන ශ්‍රේණිය නැත්නම් බින්දන සංකීර්ණය කියන කොටසට ගියාම එතනත් ක්වාට්ස් හම්බ වෙනවා. ඒ නිසා අපිට පැහැදිලි මේ පාෂාණ වර්ග අතින් ගත්තාම උස්බිම් සංකීර්ණයේද ඒක වන්නි සංකීර්ණයේද එහෙම නැත්නම් විඥාන ශ්‍රේණියේද කියලා වෙනසක් නැහැ. පාෂාණ වර්ග ටික ඉතින් ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒවා නිර්මාණය වෙච්ච කාලවකවානුව එක බලනකොට අර පරිණත බව වයස එක බලනකොට මේ කලාප තුනේ පාෂාණ වල වෙනසක් තියෙනවා කියන කාරණයයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපිට මේ කලාප දෙකේ මේ පාෂාණ වලට තියෙන උදාහරණනේ අපි කතා කරනවා. ග්‍රැනයිට් වල උදාහරණයක් තමයි වන්නි සංකීර්ණය තුල තියෙන තෝනිගල ග්‍රැනයිට් නිධිය. ඊළඟට ඔය අපි දකිනවා අනුරාධපුරයට පොළොන්නරුව වගේ ප්‍රදේශ වලට ගියාම කැටයම් නිර්මාණ ශිල්පයේදී පාෂාණ පාවිච්චි කරලා තියෙනවා. ශෛලමය කැටයම් නිර්මාණය කරනකොට. ඒ වගේ ග්‍රැනයිට් පාෂාණ සමහරලාට නයිස් පාෂාණ ඊළඟට සමහරලාට තැන්වලදී කොන්ඩලයිට් පාෂාණ මේ වගේ පාෂාණ පාවිච්චි වෙලා තියෙනවා කැටයම් නිර්මාණ ශිල්පීය කටයුතු සඳහා. එහෙනම් ඒ වයින් අපිට තහවුරු වෙනවා ඔය කියන පාෂාණ වර්ග ටික ඔය කලාපවල තියෙනවා කියන කාරණේ. ඊළඟට සීගිරිය, දඹුලු ගල, මිහින්තලේ මේ වගේ පාෂාණ උද්ගතයන් අපිට ඔය කියන පාෂාණ වර්ග වලට හොඳ උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඊළඟට මේ ඔය එකම කතා කළොත් එන්න මේ නැගෙනහිරට විහිදලා යන විජයානු ශ්‍රේණිය නැත්නම් බින්තන සංකීර්ණය තුලත් අපිට හම්බ වෙනවා ඔය කියන පාෂාණ වර්ග දකින්න ලැබෙන කඳු කලාප කීපයක්. දැන් මේ පැත්තට යනකොට අම්පාර පැත්තට යනකොට ගල්වල කඳු හම්බ වෙනවා. ඉඟිනියාගල කඳු හම්බ වෙනවා. අන්න ඒවා මේ කියපු පාෂාණ වර්ග වලට පොදු උදාහරණ දක්වන්න හොඳ ස්ථාන විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඩියුට් එකට යමු. උස්බිම් සංකීර්ණයෙන් පස්සේ අපිට විස්තර කරන්න තියෙන්නේ මම හිතන්නේ මේ තුලින් තියෙන මේ වන්නි සංකීර්ණය පිළිබඳව අපි බලමු. හොඳයි. ඊළඟට බලන්න අපේ කිව්වා වගේම උස්බිම් සංකීර්ණයෙන් පස්සේ අපිට විස්තර කරන්න ලැබිලා තියෙන්නේ වන්නි සංකීර්ණයේ පාෂාණ හා පාෂාණ ව්‍යාප්තිය පිළිබඳව. අපි ඒ ගැන කියමු. ඉස්සෙල්ලා අපි කලාපේ හඳුන්වලා දෙමු. ලියන්න මෙහෙම උස්බිම් සංකීර්ණයෙන් උතුරු දිගට විහිදෙන උස්බිම් සංකීර්ණයෙන් උතුරු දිගට විහිදෙන පුළුල් තැනිතලා කලාපය. පුළුල් තැනිතලා කලාපය වන්නි සංකීර්ණය නමින් හැඳින්වේ. වන්නි සංකීර්ණය නමින් හැඳින්වේ. උස්බිම් සංකීර්ණයට සාපේක්ෂව මෙහි දක්නට ලැබෙන පාෂාණ. උස්බිම් සංකීර්ණයට සාපේක්ෂව මෙහි දක්නට ලැබෙන පාෂාණ වර්ග අනුව සලකා බලන විට එකම වර්ගයට අයත් වුවත් වර්ග අනුව සලකා බලන විට එකම වර්ගයට අයත් වුවත් ඒවා නිර්මාණය වූ කාලවකවානුවතින් සලකා බලන විට උස්බිම් සංකීර්ණයේ පාෂාණ වලට වඩා
ලාබාල පාෂාණ වර්ග වේ. ලාබාල පාෂාණ වර්ග වේ. වන්‍ය සංකීර්ණය තුලත් නයිස්, ග්‍රැනයිට්, ඕගනයිස්, quartz, garnet වැනි පාෂාණ වර්ග දක්නට ලැබේ. හොඳයි, දැන් ඔයගලන්ට පුළුවන් පහලින් උදාහරණ පෙන්නලා දෙන්න. මොනවද මේ කියන පාෂාණ වර්ග වලට අපේ දෛනික ජීවිතේ අපිට හම්බෙලා දෙන ස්ථාන, එහෙම නැත්නම් මේ පාෂාණ උද්ගත මොනවද කියන එක. අපි පහලින් ඉලිලා පෙන්නමු මොනවද ඒවා කියලා. වෙන් කරලා නෙමෙයි පොදුවේ. එයාට මිහින්තලය, දඹුලු ගල, සීගිරිය, ජාතික නාමල් වෙලේ පිහිටි හෙක්ටයාර් 600ක වපසරයකින් යුක්ත ක්වාර්ට්ස් නිලිය, ජාතික නාමල් වෙලේ පිහිටි හෙක්ටයාර් 600ක වපසරයකින් යුක්ත ක්වාර්ට්ස් නිලිය වන්‍ය සංකීර්ණයේ පාෂාණ වලට උදාහරණ වේ. වන්‍ය සංකීර්ණයේ පාෂාණ වලට උදාහරණ වේ. හොඳයි, අපි ඒකම කතා කළා විද්‍යානු ශ්‍රේණී පාෂාණ පිළිබඳව. අපි ඒකත් ඔය එකම ලියන වැඩ අවසන් කරගමු. අපි නම් ඉස්සෙල්ලාම යමු කලාපේ ලියන්න. විද්‍යානු ශ්‍රේණී කියන්නේ කුමන කලාපයද කියන එක පැහැදිලි කරන්න අපි ඉස්සෙල්ලා. පිළියමු උස්බීම් සංකීර්ණයෙන් නැගෙනහිරට හා ගිනිකොන දිගට විහිදී යන උස්බීම් සංකීර්ණයෙන් නැගෙනහිරට හා ගිනිකොන දිගට විහිදී යන තැනිතලා කලාපය විද්‍යානු ශ්‍රේණිය හෙවත් බින්තැන්න සංකීර්ණයට අයත් වේ. විද්‍යානු ශ්‍රේණිය හෙවත් බින්තැන්න සංකීර්ණයට අයත් වේ. උස්බීම් සංකීර්ණයේ හා වන්‍ය සංකීර්ණයේම දක්නට ලැබුණු පාෂාණ වර්ගම විද්‍යානු ශ්‍රේණිය තුලත් දක්නට ලැබේ. මෙම පාෂාණ ව්‍යාප්ති කලාපයේ පාෂාණද උස්බීම් ශ්‍රේණී පාෂාණ වලට සාපේක්ෂව වයසින් අඩු පාෂාණ ලෙස හඳුනාගෙන තිබේ. මෙම කලාපයේ පිහිටි ඉඟිනියාගල කඳු, ගල්ඔය කඳු, අම්පාර ප්‍රදේශයේ පිහිටි කුඩුම්බිගල, රජගල ආදී ස්ථානවල විද්‍යානු ශ්‍රේණියට අයත් පාෂාණ වර්ග දක්නට ලැබෙන ස්ථාන ලෙස හඳුනාගත හැකිය. හොඳයි, දැන් ඔය විදිහට පුතේ අපි කතා බහ කරලා ඉවර කළේ ශ්‍රී ලංකාවේ පාෂාණ ව්‍යාප්ති කලාප අතර ප්‍රධාන පාෂාණ ව්‍යාප්ති කලාප තුන පිළිබඳව. එයි අපි මේ අනිත් ස්ථාන නම් අනිත් කාලවකවානුව වල නිර්මාණය වෙච්ච පාෂාණ නම් අපි දකින්නේ කුඩා ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් අපි මේ කතා කරලා ඉවර කරපු ප්‍රාග් කේම්බ්‍රිජ්ගේ නිර්මාණය වෙච්ච පාෂාණ මහා විශාල කලාපයක, මේ වගේ මහා විශාල කලාපයක ව්‍යාප්ත වී තිබෙනවා අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි කලාප විදිහට තමයි කතා බහ කරන්නේ.
එතකොට අපි පැහැදිලි කරගත්තා මේ කලාප තුන කවුද? උස්බිම් ශ්‍රේණිය, වර්ණ සංකීර්ණය, විජයානු ශ්‍රේණිය නැත්නම් බින්තන සංකීර්ණය කියන කලාප තුනකට බෙදලා මේ කියන ප්‍රාකේන්ද්‍රීය යුගයේ පාෂාණ එහෙම නැත්නම් භූකාල දර්ශකයට අනුව පැරණිම කාලවකවානුව තුළ නිර්මාණය වෙච්ච ශ්‍රී ලංකාවේ පාෂාණ වර්ග දකින්න ලැබෙන කලාප තුන වෙන අපි පැහැදිලි කරගත්තා. අපි ඊළඟට යමු පාෂාණ ව්‍යාප්ති කලාප අතර ව්‍යාප්තිය අතින් ගත්තා දෙවන තැනට පත්වන පාෂාණ ව්‍යාප්ති කලාපයක් අපිට හම්බ වෙනවා. ඒ තමයි මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. අපි මේ කොටස හඳුන්වන්නේ මයෝසීන පාෂාණ කියලා. මයෝසීන පාෂාණ. මයෝසීන පාෂාණ. ඔයාලා දන්නවා මේ කලාපය තුල මේ කලාපයට අයිති සාමාන්‍ය වර්ග කිලෝමීටර් 1500ක් විතර වපසරියක්. වර්ග කිලෝමීටර් 1500 ක විතර වපසරියක් අයිති. උත්තර බෙදලා යාපනයේ ඉඳලා ත්‍රිකුණාමලය වගේ කලා ප්‍රදේශයන් දක්වා ව්‍යාප්ත වෙලා තියෙන මේ පාෂාණ ව්‍යාප්ති කලාපය. අපි මේ පාෂාණ ව්‍යාප්ති කලාපය ගැන කතා කරනකොට මේ ටික නිර්මාණය වුණා කියලා කියන්නේ භූකාල දර්ශකයට අනුව වසර මිලියන 26ක් වසර මිලියන 7ක් අතර ගෙවි ගිය කාල පරිච්ඡේදය තුළ තමයි මේවා නිර්මාණය වුණා කියලා කියන්නේ. එතකොට මේවා අවුරුදු මිලියන 1000කට වඩා පැරණි බව අපිට පැහැදිලියි. අවුරුදු මිලියන 1000කට වඩා පැරණි පාෂාණ තමයි මේ මයෝසීන පාෂාණ විදිහට අපි හඳුනාගන්නේ. කහ පාටෙන් යුක්ත හුණුගල් කහ පාටකින් යුක්ත හුණුගල් සංජිත තමයි මේ කලාපවල දකින්න ලැබෙන්නේ. හොඳයි. මේක නිර්මාණය වුණේ කොහොමද කියලා හොඳින් අහගෙන ඉන්න. අපිට ඒක ඒ නිර්මාණ ක්‍රියාවලිය ගැන දීර්ඝව කියන්න බැරි වෙයි. නමුත් අපි කෙටි සඳහනක් කරගන්නවා. නමුත් අපි හොඳින් පැහැදිලි කරගමු කොහොමද මේ පාෂාණ කලාපය නිර්මාණය වුණේ කියලා. පෘථිවියට අපි දන්නවා කලින් කලට උණුසුම් යුග හා ශීත යුග ඇති වෙනවා. ඒක පෘථිවියේ දේශගුණීය ක්‍රමිකව වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒවා නිර්මාණය වෙන්නේ. එතකොට දැන් මේ අපි ජීවත් වෙන්නේ උණුසුම් යුගයක. මේකේ නිමාව කවදද කියන්නේ අපි දන්නේ නැහැ. තව අවුරුදු 100,000 ගණක් ඉස්සරහට යන්නත් පුළුවන්. ඒ ගිහිල්ලා කවදාන දවසක මේ උණුසුම් යුගයේ නිමා වුණොත් ඊළඟට ලැබෙන්නේ පෘථිවියට ශීත යුගයක්. එතකොට ඕක තමයි සාමාන්‍ය රටාව. කලින් කලට උණුසුම් යුග ශීත යුග උණුසුම් යුග ශීත යුග රටාවකට රිද්ම් එකකට මේ පෘථිවි තලයට නැත්නම් මේ පෘථිවි ග්‍රහයට ඇති වෙලා තියෙනවා. මේ වෙනකොට පෘථිවියට ඇති වෙච්ච ශීත යුග 4ක් පිළිබඳව සඳහන් වෙනවා. මේවා ඔයාලගේ විභාග පෙපරේ ලිව්වත් කමක් නැහැ. අතිරේක දැනුමට අර අමතර කරුණු ලියන පොතක් අපි ළඟ තියෙනවනේ. අන්න ඒක ලියාගත්තට කමක් නැහැ. පෘථිවියට මේ වෙනකොට ඇති වෙලා තියෙන ශීත යුග ටික මොනවද කියලා. එකෙනෙක් තමයි ගුන්ස්. ඊළඟට මින්ඩල්. ඊළඟට රිස්. ඊළඟට වූල්. මෙන්න මේ ශීත යුග 4ක් ගෙවිලා තියෙනවා. අමතක කරන්න එපා. ඔය ශීත යුග හැම එකක්ම අතරේ උණුසුම් යුගයක් ගෙවිලා තියෙනවා. මේ විදිහට ක්‍රමිකව ශීත යුග මාරුවෙන් මාරුවට උණුසුම් යුග මෙහිම ඇතිවීමේ ප්‍රතිඵලයක් තමයි අපි මේ කතා කරන්න හදන්නේ. මේ මයෝසීන කියන කාල පරිච්ඡේදය පෘථිවියට බලපෑ කෙටි කාල පරිච්ඡේදයක් කාල සීමාවකට බලපෑ උණුසුම් කාල පරිච්ඡේදයක්. අපි දන්නවා පෘථිවියට උණුසුම් යුගයක් එළඹෙනකොට සිද්ධ වෙන දේ තමයි පෘථිවියේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ ඊළඟට ලෝකයේ උසම කඳුකර මුදුන් ප්‍රදේශවල සංචිත වෙලා තියෙන අයිස් තට්ටු දිය වෙන්න පටන් ගන්නවා. ඒ අයිස් තට්ටු දිය වීමේ ප්‍රතිඵලය තමයි මිරිදිය ජලයේ විදිහට ඒවා දිය සාගර වලට එකතු වෙනවා. ඒ සාගර වලට එකතු වෙනකොට අපි දන්නවා සාගර ජල මට්ටම ඉහළ යාම වෙනවා. දැන් අදටත් තියෙන ප්‍රශ්නේ ගෝලීය උණුසුම වැඩි වෙනවා. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය අණු කමිටුව කියන ජාත්‍යන්තර මට්ටමේ ආයතනය කියනවා ඉදිරි දශකය තුළ ඉදිරි සියවසේ තුළ ලෝකීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.64 ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ වැඩිවීමේ ප්‍රතිඵලය තමයි මුහුදු මට්ටම අදට වඩා මීටර කිහිපයක් උස වෙන්න පුළුවන් කියලා කියන උණුදුරු අනාගතයේදී. අනෙතකොට මේ අපි අද ගිහිල්ලා වෙරළ සීමාවට ගිහිල්ලා වැල්ල පා ගන්න වෙරළට පැහැලා ඉන්න තැන් නුදුරු අනාගතයේදී අපිට ඒව දකින්න ලැබෙන්නේ නැහැ. එයි මේ ගෝලීය උණුසුම වැඩි වෙලා අර විතර අයිස් කඳු දිය වෙලා සාගර ජල මට්ටම ඉහළ ගිහිල්ලා මේ ගොඩබිම් ජලයෙන් යට කරනවා. අපි ඒකට කියනවා සමුද්‍ර තල විපර්යාසය. ගොඩබිම් සාගර ජලයෙන් සාගර ජල මට්ටම ඉහළ ගිහිල්ලා ගොඩබිම් ජලයෙන් යට වෙනවා. ඒ වගේම තමයි කවදා හරි දවසක එහෙම ගිහිල්ලා මේ උණුසුම් යුගයේ නිමා වෙලා පෘථිවියට ශීත යුගයක් ලැබෙනකොට මොකද වෙන්නේ? අර පෘථිවියේ දියරමේ ස්වභාවයෙන් ද්‍රව ස්වභාවයෙන් තියෙන ජලය ටික නැවත අර උත්තර ද්‍රවය වෙන්න පුළුවන් ඊළඟ දක්ෂිණ ද්‍රවය වෙන්න පුළුවන්
ඊළඟ ග්‍රීන්ලන්තේ වෙන්න පුළුවන් අයිස් මේ ලෝකයේ උසම කඳුකරම දුන් කලාප වෙන්න පුළුවන් අයිස් තත්තු විදිහට මිදෙන්න පටන් ගන්නවා. අන්න එතකොට පෘථිවි සාගරවල තියෙන ජල මට්ටම තමයි අඩු වෙන්නේ. හරි බලන්න. උණුසුම් යුගයකදී අයිස් කඳු දිය ජලය එකතු වීමේ ප්‍රතිඵලය මුහුදු මට්ටම ඉහළ නැගලා ගොඩබිම් යට කිරීම. ශීත යුගයක් පෘථිවියට ආපු ගාම ජල කඳ අයිස් තට්ටු බවට පරිවර්තනය වෙලා කරලා අර කියපු ස්ථානවල සංචිත වෙනකොට මුහුදු මට්ටම පහළ බහිනවා. අර යට වෙච්ච ගොඩබිම් ආපහු පහළ ක්‍රමිකව මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මේ කියන ප්‍රමාණයෙන් පටපට ගාලා සිද්ධ වෙන දේවල් නෙමෙයි. මේ දේවල් වෙන්න අවුරුදු මිලියන ගණන් ගත වෙනවා. එතකොට මේ මයෝසීන කාල පරිච්ඡේදය තුල පෘථිවියට උණුසුම් යුගයක් එළඹිලා, කෙටි කාලීන උණුසුම් යුගයක් එළඹිලා, මුහුදු මට්ටම ඉහළ නැගලා ලංකාවේ මෙන්න මේ කියන කලාපය සාගර ජලයෙන් යට වෙලා තිබිලා තියෙනවා. ඒ වගේම මේ කලාපය විතරක් නෙමෙයි ලංකාවේ මේ දක්ෂිණ ගිනිකොළ දිග නැගෙනහිර මේ වෙරළ කලාප බොහොමයක් ජලයෙන් යට වෙලා තිබිලා තියෙනවා. මේ යට වෙච්ච කාලවකවානු වලදී අපි දන්නවා සාගර පතුල් වල ජීව නිවර්තන කලාපේ සාගර පතුල් වල ජීවත් වෙනවා කොරල් නිර්මාණය කරන කුඩා ජීවියෙක්. එයාට අපි කියන්නේ කොරල් බුහුබාවා. මේ කොරල් බුහුබාවා කියන කුඩා ජීවියා තමන්ට වාසය කරන්න නිර්මාණය කරගන්නවා සැකිලි. ඒ සැකිලි තමයි අපි දකින්නේ වර්ණවත් කොරල් විදිහට. අපි දන්නවා වෙරළේ තියෙනවා විවිධ වර්ණයන්ගෙන් යුක්ත විවිධ හැඩතල වලින් යුක්ත කොරල්. ඒවා වෙරළට එහෙම වෙරළ පරිසර පද්ධතියට බොහොම ආකර්ශනීය පෙනුමක් ගේනවා වගේම වෙරළ පරිසර පද්ධතියට බොහොම ආරක්ෂාවක් සපයනවා. වෙරළ කාදනයේ පාලනය කර ගන්නවා. සාගරයෙන් උපදින රළයේ බලපෑම අඩු කරනවා. ඒ වගේ බලපෑම් ඒ වගේ නැති කරනවා. කොහොම නමුත් අර මුහුදු මට්ටම ඉහළ නැගලා මේ ගොඩබිම් යට වෙච්ච කාල සීමාව තුළ සාගරයේ හිටපු කොරල් නිර්මාණය කරන කොරල් බුහුබාවන් තමන්ගේ සිය ක්‍රියාවලිය කරගෙන ගියා. ඒගොල්ලෝ මේ නොගඹුරු මුහුදු පතුල් වලට ඇවිල්ලා ඒ තැන්වල කොරල් නිර්මාණය කළා. පස්සේ කාලෙකදී මොකද වෙන්නේ? මේ උණුසුම් යුගය ගෙවිලා පෘථිවියට ශීත යුගයක් එනකොට අර කියපු විදිහට සාගරවල තියෙන ජල මට්ටම පහළ බැහැලා අර යට වෙලා තියෙන ගොඩබිම් නැවත මතුවෙන්න පටන් ගන්නවා. දැන් ගොඩබිම මතුවෙනකොට අර නිර්මාණය වෙච්ච කොරල් නිර්මාණය කරපු කොරල් බුහුබාවන්ට සමහරට අපව අර පහුබහින ජලයත් එක්ක යන්න පුළුවන් වුණාට ඒගොල්ලෝ ජීවත් වෙන්න කොට නගාගත්ත ව්‍යුහයන් ටික ආපහු අර ජලයේ පහුබහිනකොට යන්නේ නැහැ නේ. ඒව ගොඩබිමේ ඉතුරු වෙනවා. එතකොට අර ගොඩබිම ක්‍රමිකව පෑදෙනකොට අර ජීවි කොරල් ටික අවසානයේ අජීවී මල කොරල් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ගොඩබිමේ නිර්මාණය වෙච්ච අජීවී මල කොරල් කාලයක් යනකොට මොකද වෙන්නේ? දි รา පත් වෙනවා. දි รา පත් වෙනවා. ඒ දි รา පත් වෙලා අපි දන්නවා කොරල් වල තියෙන්නේ සංඝටකයේ කැල්සියම් කාබනේට් හුණු. මේවා දි รา පත් වෙනකොට අවසානයේ හුණු තට්ටු තමයි නිර්මාණය වෙන්නේ. අන්නේ නිර්මාණය වෙච්ච හුණු තට්ටු තමයි ළමයි මේ දකින්න ලැබෙන්නේ මෙන්න මේ කලාපේ. පුත්තලම ඉඳලා යාපන අර්ධද්වීපයට ඇතුළත් වෙන පරිදි ත්‍රිකුණාමලය දක්වා වූ අරලි කිලෝමීටර් 1500ක වපසරියක අපිට දකින්න ලැබෙන්නේ ඒ විදිහට නිර්මාණය වෙච්ච අවසාදිත හුණුගල් ස්ථාන. ඒවට අපි කියනවා මොන කාලෙද මේවා නිර්මාණය වුනේ? මයෝසීන කාලවකවාන. මයෝසීන අවධිය. අන්න ඒ නිසා අපි ඒකට නමක් තියෙනවා. මයෝසීන හුණුගල් සංචිත කියලා අපි කියන්නේ. ඒ වගේම තමයි මේ කලාපවල වගේම ලංකාවේ වෙරළ කලාප කීපයක තව දැන් කීපයක මේ මයෝසීන හුණුගල් තියෙනවා. දැන් මේ ගිනිකොළ දිග මේ අපි කලින් කතා කරපු වන්‍ය සංකීර්ණයට මේ ගිනිකොළ දිග කලාපයේ පිහිටු විද්‍යානු ශ්‍රේණියට ඇවිල්ලා බලනකොට මේ කතරගමට නුදුරු ස්ථානයේ මිනිහාගල් කන්ද කියන ස්ථානයට ඇවිල්ලා බලනකොට අර වයඹ වෙරළ කලාපයේ තුල දකින්න ලැබෙන මයෝසීන හුණුගල් ස්ථාන එතනක් තියෙනවා. ඒ කියන්නේ මේ කලාපයේ විතරක් ඒ කාලෙදී මුහුදෙන් යට වෙලා තිබුණා කියන කාරණේම නෙමෙයි. ලංකාවේ බොහෝ වෙරළ ප්‍රදේශයේ දැන් කාලෙදී මුහුදෙන් යට වෙලා තිබිලා පස්සේ කාලෙදී මතුවලා තියෙනවා. අන්නේ ඒ කියන්නේ සමුද්‍රතල විපර්යාසයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මයෝසීන හුණුගල් සංචිත ලංකාවේ නිර්මාණය වෙන්නේ. අපි එහෙනම් ඒ පිළිබඳව සටහන ලියමු. අපිට ඊළඟට ලියන්න තියෙනවා පිටු අංක 13 මයෝසීන පාෂාණ පිළිබඳව. අපි ඉගෙන මෙහෙම ලියමු. වසර මිලියන 26ත් වසර මිලියන 7ත් වසර මිලියන 26ත් වසර මිලියන 7ත් අතර ගෙවි ගිය කාල පරිච්ඡේදය මයෝසීන අවධියයි. මෙම කාල සීමාව තුළ සමුද්‍රතල විපර්යාසය සිදු වී
මුහුදු මට්ටම ඉහළ යාම නිසා මුහුදු මට්ටම ඉහළ යාම නිසා වර්තමාන වෙරළ ප්‍රදේශ බොහෝමයක් සාගර ජලයෙන් යට කර දමා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්තමාන වෙරළ ප්‍රදේශ බොහෝමයක කොරල් භූභාවා විසින් නිර්මාණය කරන ලද කොරල් සංචිත මල කොරල් සංචිත වශයෙන් මැරුණු කොරල් සංචිත කියන එකයි කියන්නේ. මල කොරල් සංචිත වශයෙන් දක්නට ලැබේ. මේවා බොහෝමයක් දීර්ඝ කාලයක් තිස්සේ දි รา පත් වී ඝන කැල්සියම් කාබනේට් ස්තර වශයෙන් නැත්නම් හුණුගල් ස්තර වශයෙන් නිර්මාණය වී තිබෙනු දැකගත හැකි වේ. මේවා මයෝසීන හුණුගල් නමින් හඳුන්වයි. අවුරුදු මිලියන 1000කට වඩා පැරණි මෙම මයෝසීන හුණුගල් ලා කහ පැහැයකින් යුක්ත වේ. ශ්‍රී ලංකාවේ පුත්තලමේ සිට යාපන අර්ධද්වීපයත් එතැන් සිට ත්‍රිකුණාමලය දක්වා වර්ග කිලෝමීටර් 1500ක පමණ වපසරියකින් යුක්ත ප්‍රදේශයක ශ්‍රී ලංකාවේ විශාලම මයෝසීන හුණුගල් සංචිතය දක්නට ලැබේ. නැත්නම් පිහිටා තිබේ. මේ හැරුණු විට ශ්‍රී ලංකාවේ වෙරළ ප්‍රදේශ බොහෝමයක මෙම මයෝසීන හුණුගල් සංචිත දක්නට ලැබෙන අතර එක් සුවිශේෂී ස්ථානයක් වශයෙන් කතරගමට නුදුරු මිනිහාගල් කන්ද ප්‍රදේශය මයෝසීන හුණුගල් සංචිත දක්නට ලැබෙන තවත් එක් ස්ථානයක් වශයෙන් හඳුනාගත හැකිය. හොඳයි. එහෙනම් අපි ඊළඟට යමු පුතේ ශ්‍රී ලංකාවේ පාෂාණ නිර්මාණය පිළිබඳව අපි කතා කරන්න ඉන්නේ. ඒකේදී අපි කිව්වා වැඩිම ප්‍රමාණයක් ලංකාවේ පාෂාණ නිර්මාණය වෙලා තියෙන ප්‍රාග් යුගය කියලා. ඊට පස්සේ අපි ආවා මයෝසීන යුගයේ නිර්මාණය මයෝසීන අවධියේ නිර්මාණය වෙච්ච පාෂාණ පිළිබඳව. ඊළඟට තවත් එක් අවධියක් ගැන අපිට කතා කරන්න තියෙනවා ජුරාසික අවධිය.
ජුරාසික අවධිය. අවුරුදු මිලියන දැන් මේ මයෝසීන පාෂාණ වලටත් වඩා පරණයි. අර අපි මේකට කලින් ඕනේ එක්කනේ කතා කරන්නේ. අවුරුදු මිලියන 195යි අවුරුදු මිලියන 136 අවුරුදු මිලියන 195 අවුරුදු මිලියන 136 අතර ගෙවි ගිය කාලවකවානු තමයි ජුරාසික අවධිය. ජුරාසික අවධිය. අපි දන්නවා අර මහා පරිමාණ දේහයන් සහිත ඩයිනෝසර් එහෙම හිටපු ජීවත් වෙච්ච කාලවකවානු තමයි මේ ජුරාසික අවධිය කියලා කියන්නේ. ඒතර මේ කාලවකවානුව තුලත් ලංකාවේ පාෂාණ නිර්මාණය වූ බවට සාක්ෂි හම්බ වෙන ස්ථාන තුනකින් මේ කාලවකවානුවේදී ලංකාවයි ඉන්දියාවයි එකිනෙකින් වෙන් වෙච්ච භූගෝලීය එක දෙකක් ලෙස නෙමෙයි තිබුණා කියලා කියන්නේ. ඒ දෙකම එකම භූගෝලීය දෙකක් විදිහට එකම භූගෝලීය එකකයක් ලෙසලු තිබුණා කියන්නේ. ඒ කියන්නේ ලංකාව ඉන්දියාව කොක් සමුද්‍ර සංධියෙන් මේ කාලේ වෙන් වෙලා නැහැ. එතකොට ඒ වෙන් නොවීමේ ප්‍රතිඵලය තමයි දකුණු ඉන්දිය ප්‍රදේශයකින් ඉඳලා ගලාගෙන ආව ගංගාවක මෝය ප්‍රදේශය. ඒ කියන්නේ ගඟක් ඇවිල්ලා මුහුදට වැටෙන තැනනේ. මෝය ප්‍රදේශයේ පිටලා තිබුණා කියලා කියන්නේ වර්තමාන තබ්බෝ කියන ස්ථානයලු. තබ්බෝ කියන ස්ථානයලු. එහෙම තමයි සඳහන් වෙන්නේ. අනේ ගංගාව මගින් ගෙනාවු දියලු, අවසාදිත, කොළරොඩු මේ වගේ ජීර්ණක ද්‍රව්‍ය මේ ගංගා මෝය ආශ්‍රිත කලාපය තුල තැන්පත් කරලා දෙවිලා දෙනවා. ඊළඟට මේ ගංගා විතාරගලුගේ විතාරතනි කලාපය තුල තැන්පත් කරලා දෙවිලා දෙනවා. ඒ තැන්පත් කරපු මැටි, බොරොත් මැටි, ඊළඟට රොන් මඩ, ඊළඟට අර කොළරොඩු වගේ ජීර්ණක ද්‍රව්‍ය ඇතුළත් අවසාදිත තට්ටු මේ කලාපය තුල ස්තර වශයෙන් තැන්පත් කිරීම කරනකොට යම්කිසි කාලවකවානු මේ ශනිකව සිදුවන දේවල් නෙමෙයි යම්කිසි කාලවකවානුවක අපි දන්නවා ලංකාවයි ඉන්දියාවයි පටු මුහුදු තීරයකින් මෙන් වෙලා යනවා. අන්න එතකොට අර එකට තිබුණු භූගෝලීය එකක දෙකට බීමක් වෙනවා. භූගෝලීය එකට තිබුණු භූගෝලීය එකකය දෙකට බීමක් වෙලා එක භූගෝලීය එකක දෙකක් බවට පත් වෙනවා. එතකොට අර ගංගා විද්‍යාකාරීත්වය අපි දන්නවා නැති වෙලා යනවා. ඒ නැතිවීමේ ප්‍රතිඵලය තමයි අර ජීර්ණක ද්‍රව්‍ය ගෙනහම තැන්පත් කරපු අර මෝය ආශ්‍රිත පිටාර්ධනි කලාපය ගංගාවේ ක්‍රියාකාරීත්වය අහිමි වී යාමෙන් වියලී යාමටපත් වෙනවා. ඒ වියලී යාමටපත් වීමේ ප්‍රතිඵලය තමයි අද අපිට හම්බ වෙන්නේ ජුරාසික අවධියේ පාෂාණවලදී. තබ්බෝව, ආන්දිගම, පල්ලම කියන ප්‍රදේශවලින් ඔය ජීර්ණක ද්‍රව්‍ය ඝනීකරණය වෙලා හැදුණු ජීර්ණාවශේෂ ස්තර ඝනීකරණය වෙලා හැදුණු මඩගල් වගේ පාෂාණ අපිට හම්බ වෙනවා. අපි විශ්වවිද්‍යාලින කාලේ තබ්බෝව ජලාශයට පහළින් ඒ ඩෑම් එකට පහළින් තියෙන වියලී ගිය ගංගානින්නේ අපි නිරීක්ෂණය කරන්න ගියා. ඒ ගිය වෙලාවේ අපිට දැක බලා ගන්න ලැබුණා ඒ ගංගානින්නේ ඉවුරු වල මේ කියන ඔය මඩ තට්ටු ඝනීකරණය වීමෙන් නිර්මාණය වෙච්ච මඩගල් සංචිත හම්බ වෙනවා. ඒවා කඩලා ගත්තාම බොහොම ලස්සනට අර රටලුණු ගෙඩියක පියලි වෙන් කරන්න පුළුවන් පැහැදිලිවම. ඒ වගේ අර මඩගල් තට්ටු වල පියලි ගලවන්න පුළුවන් මට්ටමේ තැන් තියෙනවා. ඒක ගලවලා බලනකොට සමහරට මේ මඩගල් තට්ටු අස්සේ මඩ ස්තර අස්සේ ලස්සනට නිර්මාණය වෙච්ච පත්‍ර නාරටි තියෙනවා. පොළේ දිරලා ගිහිල්ලා. හැබැයි අර පත්‍ර නාරටින් හැඩය ඒ පාෂාණ ස්තරවල දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අර ගංගාවේ ක්‍රියාකාරීත්වය මේ මෝය ආශ්‍රිතව සිදුවෙච්ච අවසාදන ක්‍රියාවලිය තහවුරු කරන හොඳ සාක්ෂියක් ඒක. එහෙනම් ඕන බලන්න ලංකාවේ ජුරාසික අවධියේ පාෂාණ එතකොට අපිට හම්බ වෙනවා. කොහෙද? ස්ථාන 3යි. උත්තරමට නුදුරු, තබ්බෝව, එහෙම නැත්නම් හලාවතට උතුරින් වීටි, තබ්බෝව, ආන්දිගම, පල්ලම කියන ප්‍රදේශවල තමයි මේ කියන ජුරාසික නිදි අපිට හම්බ වෙන්නේ. එහෙනම් අපි ජුරාසික අවධියේ පාෂාණ නිර්මාණය පිළිබඳව සඳහනක් කරගමු. කියන්න වසර මිලියන 195 136 අතර වසර මිලියන 195 136 අතර ගෙවි ගිය කාල පරිච්ඡේදය ජුරාසික අවධියයි. මෙම අවධියේ නිර්මාණය වූ පාෂාණ ශ්‍රී ලංකාවේ ස්ථාන 3කින් හමු වේ. එනම් හලාවතට උතුරින් වූ තබ්බෝව අර සිටියේ අර ටී කියලා දාලා දෙමුනේ. ඒ තබ්බෝව පෙන්නන්න. තබ්බෝව
ඊළඟට ඔයගලන්ට පේන්නේදී ඒ කියලා අපුරුකුත් දාලා දෙනවා. ආදිගම. ආදිගම. මේක ආදිගම කියලා කියනවා. මේ දෙකම එකම නමක්. තබ්බෝව ආදිගම පල්ලම යන ප්‍රදේශවලින් මෙම ජුරාසික අවධියේ නිර්මාණය වූ පාෂාණ ස්තර එහෙම නැත්නම් පාෂාණ සංචිත හමුවන බව හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ජුරාසික අවධිය වන විට ඒක වෙනම චේතකින් බලන්න වඩා හොඳයි. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ජුරාසික අවධිය වන විට එකම භූගෝලීය ඒකකයක් ලෙස පැවති බවත් එම කාල සීමාවේදී දකුණු ඉන්දියාවේ සිට ගලා ආ ගංගාවක මෝය ප්‍රදේශය වර්තමාන තබ්බෝව නම් ස්ථානයේ පිහිටි බවත් සඳහන් වේ. එම ගංගාවේ ක්‍රියාකාරීත්වය මගින් ගෙන එන ලද රොන්මඩ දියලු අවසාදිත හා වෙනත් ජීර්ණක ද්‍රව්‍ය මෙම ප්‍රදේශවල අවසාදනය කිරීම නිසා මෙම පාෂාණ නිර්මාණය වී ඇති බව හඳුනාගෙන තිබේ. හොඳයි. අපි මෙතෙක් කතා බහ කළේ ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳව කතා බහ කරනකොට ඒ ඉතිහාසය නිර්මාණ වූ කාලවකවානු ගැන සඳහන් කරනකොට භූකාල දර්ශකය කියන දේ අපි ප්‍රොජෙක්ට් ගත්තා. ප්‍රධාන යුග හතරකට අනුව ඒවට යටත් අවදීන්ට අනුව ඒ මුළු ගෙවි ගිය ඉතිහාස කාල පරිච්ඡේදයේ බෙදා දැක්වෙන සටහන තමයි අපි කිව්වේ භූකාල දර්ශකය කියලා. ඒක ප්‍රයෝජනට අරගෙන විවිධ කාලවලදී නිර්මාණය වෙච්ච පාෂාණ ලිපි පිළිබඳව අපි කතා බහ කළා. අපේ සිලබස් එකට අපේ විෂය නිර්දේශයට අයිති කොටස් ටික තමයි අපි කතා කළේ. එතෙන්දී අපි ප්‍රධාන පාෂාණ ව්‍යාප්ති කලාපේ ගැන කතා කළා කාලවකවානු ගැන, ප්‍රාකේන්ද්‍රීය යුගය, ඊට පස්සේ ජුරාසික අවධියේ පාෂාණ ගැන, මයෝසීන අවධියේ පාෂාණ ගැන කතා කළා. ඊට අමතරව මම ඔයගලන්ට ආරම්භයේදී පැහැදිලි කළා මේ කියන ස්ථානවල මේ කියන පාෂාණ වර්ග වලට අමතරව තවත් අවධි කීපයක නිර්මාණය වෙච්ච පාෂාණ ලංකාවේ වර්තමාන ලංකාවේ අපිට හම්බ වෙනවා. මේ භූවිද්‍යාව හරියට පොතක පිටු පෙරලලා යම් දේවල් කියවලා අපි අවබෝධ කරගන්නවා වගේ භූ අභ්‍යන්තරයට මේ මලවල පස්තට්ටු අඩි කීපයක් මීටර කීපයක් අභ්‍යන්තරයට කැණීම කරන්න පුළුවන් නම් අර පොතේ පිටු පෙරලනවා වගේ මේ කියන ඉතිහාස කතාව අපිට නියමානුකූලව අවබෝධ කරගන්න පුළුවන් කියන දේ මේ ලංකාවේ පාෂාණ පිළිබඳව අධ්‍යයනය කරපු බොහෝ අය ප්‍රකාශ කරන දෙයක්. ඒ නිසා මේ සිලබස් එකට අදාළ නොවුණත් ඒ අතිරේක කරුණු ටිකක් මම ඔයගලන්ට කියන්නම්. ඔයාලා හැබැයි නෝට් එකක් දෙන්නේ නැහැ ළමයි. ඔයාලට පුළුවන්කම දෙනවා මම මේ කියනවා හෙනකොට ඒ අතිරේක කරුණු ටික ඔයාලගේ දැනුමට මේ ඉගෙන ගන්න දේවල් අප තියන්නේ නැහැ. ඒ දේවල් වෙනම තැනක අර අපි අතිරේක කරුණු ලියන පොතක් තියෙනවනේ අපි ළඟ. අන්නේ පොතේ සටහන් කරගන්න පුළුවන්. මේ කියන මයෝසින අවධියෙන් පස්සේ පුතේ ප්ලාස්ටිසීන සහ හොලෝසීන කියලා තවත් අවධි ඇති වෙලා තියෙන බව අපි දන්නවා. කාල දර්ශකයේ තුල අපි ඒවා කිව්වනේ. මේ ප්ලාස්ටිසීන කියලා කියන්නේ අදට අවුරුදු 28000කට කලින් මිලියන නෙමෙයි වසර 28000කට කලින් ගෙවි ගිය උණුසුම් කාල පරිච්ඡේදයක්. එතකොට මේ ප්ලාස්ටිසීන කාල සීමාව තුළ නිර්මාණය වෙච්ච පාෂාණ ලංකාවේ හම්බ වෙනවා. දැන් අපි මේ ජීවත් වෙන රත්නපුරේ
හම්බෙන මැණික් කිල්ලම් නිර්මාණය වුණා කියලා කියන්නේ ප්ලයිස්ටොසීන කාල සීමාවේ. එතකොට අපි දන්නවා හම්බන්තොට ගියාම හම්බෙනවා උස්සම්බොඩ භූමිය. රතුපස් නිදියක් තියෙන්නේ. උත්තලමට ගියාම හම්බෙනවා එතන රතුපස් නිදියක්. මෙන්න මේ රතුපස් නිදි අර මැණික් කිල්ලම් ඔය ඔක්කොම ලංකාවේ නිර්මාණය වුණා කියලා කියන්නේ ප්ලයිස්ටොසීන කාල සීමාව තුල. ඒ කියන්නේ අදට අවුරුදු 28000කට පෙර කාලවකවානුව. එහෙනම් අපේ රටේ හම්බ වෙන මැණික් වල ප්‍රභවය අවුරුදු 28000කට වඩා පැරණි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි පස්සේ අපිට හම්බ වෙනවා තවත් පාෂාණ නිර්මාණය වෙච්ච මෑත කාලීන යුගයක්. අපි අර කියන්නේ හොලෝසීන කාලවකවානුව. ඔයාලගේ භූකාල දර්ශකය තුල බලන්න කාලවකවානුව දීලා තියෙනවා. කෙටි කාල සීමාවක් තුළ සිදුවෙච්ච සමුද්‍රතල විපර්යාසයක් වුණු සිද්ධ වුණු කාලවකවානුව. ඒතර අර ගොඩබිම් යට වෙලා තිබිලා ඒවා ආපහු මතුවෙලා වර්තමාන වෙරළ කලාප නිර්මාණය වෙලා තියෙනවා. මේ හොලෝසීන අවධියේදී මුහුදු මට්ටම ඉහළ ගිහිල්ලා ලංකාවේ වර්තමානයේ පෑදලා තියෙන වෙරළ කලාප භූමියක් එදා යට වෙලා තිබිලා තියෙනවා. ඒ බව සාධක වලින් අපිට හම්බ වෙනවා. දැන් ඒගොල්ලන්ට යන්න පුළුවන් නම් රැකව කලමැටිය වගේ කලපු වලට ඒ කලපු වල තියෙනවා අර හොලෝසීන අවධියේදී මුහුද ගොඩගල් මුහුද ගොඩ ගැනීම නිසා ගොඩබිම් යට වෙලා සාගරික ක්‍රියාවලිය මගින් නිර්මාණය කරපු පාෂාණ නිදි අපේ ලංකාවේ භූමිය හම්බ වෙනවා. කලමැටි කලපුවේ හම්බ වෙනවා. ඊළඟ රැකව කලපුවේ හම්බ වෙනවා. ඔයාලට ගිහලා ඒ කලපුව අඩි කීපයක් යටට කැණීම කරන්න පුළුවන් නම් දැන් අපිට හම්බ වෙනවා මද පිටේ තියෙනවා දියලු තට්ටුවක්. එයි දැන් ගොඩබිම් පෑදිලා තියෙන මුහුදු මට්ටම පහළ බැහැ ගොඩබිම් පෑදිලා. ඒතරට ගංගා පිටාර කරලා ගෙනාවු දියලු අවසානට පිටාර දැන් තැන්පත් කරලා අවුරුදු දහස් ගණනක් තිස්සේ ඊට පස්සේ ගෙවිලා ගිය අවුරුදු දහස් ගණනක් තිස්සේ මේවා දියලු තට්ටුවක් නිර්මාණය කරලා වහලා දාලා. හැබැයි දියලු තට්ටුව කණීම කරන්න පුළුවන් නම් කල්ලා අතුරට බලන්න පුළුවන් නම් යට හම්බෙන්නේ සම්පූර්ණයෙන්ම සාදරික නිදි. වැලි තට්ටු, ඊළඟ සිප්පි කටු, කොරල් කෑලි මේ වගේ දේවල් තමයි යට තියෙන්නේ. අර කලමැටි කලපුවේ වලට ගිහින් බලන්න පුළුවන් කැණීම කරන්න අවශ්‍ය නැහැ. හේතුව මිනිස්සු මේ කලමැටි කලපුවේ තැන් තැන් වල වලවල් හාරනවා. ඔය යට තියෙන සාදරික නිදි වල තියෙන සම්පත් හාරලා ගන්න. මොනවද මේ සම්පත්? තියෙන විශාල ප්‍රමාණයේ මට්ටි විශේෂයක්. වෙන විදිහට ලොකුයි. ආවනේ පොල් කට්ටක් විතර ලොකු සිප්පි කටු තියෙනවා. ඒවට කියන්නේ මෙන්න මේ නම. ප්ලසන්ටා එකම නම දෙපාරක් කියනවා. ප්ලසන්ටා කියන මට්ටි විශේෂය තමයි එතනදී. මේ මට්ටි ඒ සිප්පි කටු හාරලා අද වෙනකොට මිනිස්සු ඒවා පෝරණ වල දාලා පුච්චලා කුණු නිෂ්පාදනය කිරීමේ කාර්ය කරනවා. රැකව කලපුව කලමැටි කලපුව කියන්නේ අබේ භූමි කලාපයක්. නමුත් මිනිස්සු ගිහිල්ලා ඉතින් ඒවේ අර නීතිමය පැතිකඩ පස්සෙක පැත්තක දාලා ඒ කලපු හාරලා ඒ කියන නීති අරගෙන මිනිස්සුගේ ආර්ථික කටයුතු මිසු කරලා යනවා. නමුත් කැණික් කටයුතු තහනම් කරපු කලාපයක්. ඒතර ඒ තැන් වලට ගියා නම් බලන්න පුළුවන් අර දියලු තට්ටුවට යටින් මේ කියන මට්ටි ඇතුළු සාගරික ක්‍රියාවලිය මගින් ගෙනලා තැන්පත් කරපු දේවල් යට තියෙනවා. එහෙනම් ඔයාලා මතක තියාගන්න මේ අපි කතා කළේ ප්‍රධාන කාලවකවානු තුනකට අදාළව නිර්මාණය වෙච්ච පාෂාණ පිළිබඳව හේතුව ඇයි? අපිට සිලබස් එකේ නිර්දේශනා තියෙන ওই ටික විතරයි. හැබැයි එතනින් අපේ භූ විද්‍යාව නවතින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ පාෂාණ නිර්මාණය පිළිබඳව කතාව නවතින්නේ නැහැ. ඒ ඉස්සරහටත් කාලවකවානු නිර්මාණය වෙච්ච පාෂාණ ලංකාවේ හම්බ වෙනවා. දැන් මම ඔය කිව්වේ රැකව කලමැටි කලපුවල තියෙනවා කියලා සාගරික නිදි. ඊළඟට ළමයි ඔයගලන්ට හම්බ වෙනවා කතරගමට ඊළඟට බූන්දලට වගේ තැන් වලට ගියාම මහා පරිමාණ වශයෙන් නිර්මාණය කරපු වැලි වැටි තියෙනවා. ස්වභාව ධර්මයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා යට අපිට හම්බ වෙනවා අර වැලි තට්ටු කුණුගල් එක්ක සංචිත වෙලා කුණුගල් එක්ක කලවම් වෙලා කැල්සියම් කාබනේට් එක ඝනීකරණය වෙලා හැදිච්ච වැල්ල පාෂාණය කියලා පාෂාණ වර්ගයක් හම්බ වෙනවා. ඒකට දැන්ට දකින්න ලැබෙන ගියහම වෙරළ කලාප වලට සාමුද්‍රික ක්‍රියාවලිය මගින් වැලි වැටි හොදලා දාපු තැන්වල අර යට තියෙන මේ වැල්ල පාෂාණය මතු කරලා තියෙනවා. ඔයගලන්ට සමහරවිට දකින්න හිතනවා ඇති ගියාම මේ මිනිස්සු වැටලට කොන්ක්‍රීට් දාලා යනවා. කොන්ක්‍රීට් නෙමෙයි. ඇත්තටම අර ස්වභාවික වැලි තට්ටු ඔස්සේ තිබිච්ච කොරල් කෑලි දිය වෙලා ඒවැ කැල්සියම් කාබනේට් එක වැලි ඝනීකරණය වෙලා හැදිච්ච සිමෙන්ති බදාමයක් වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. ඒවට අපි කියනවා වැල්ල පාෂාණ. එතන ඒවා හොලෝසීන අවධියට අයිති. ඊළඟට ඔය මෙන්න මේ පැත්තේ මෙතන අපි තංගල්ලෙන් පස්සේ බූන්දල දක්වා සම්පූර්ණයෙන් දින්නේ වෙරළ කලාපය තුල කලපු තීරයක් නේද? රැකව කලපුවෙන් පටන් ගත්තාම රැකව කලමැටිය කොහොලංකල ඇඹිලිකල චිත්‍රාකල මල්ල බූන්දල කියන කලපු තීරය තුල මේ කලපු පතුරු හාරලා බලනකොට අර සාමුද්‍රික ක්‍රියාවලින් මගින් නිර්මාණය කරන ලද බොරළු තට්ටු මේ කලපු පතුරු දකින්න ලැබෙනවා. ඒතකොට ඒවත් අපිට ගන්න පුළුවන්. දැන් නම් අතිරේක කරුණු ගොඩක් කියනවා. හැබැයි ඒක වෙනම තැනක සටහන් කරගන්න කියලා මම ඔයගොල්ලන්ට කිව්වේ. හේතුව අපේ සිලබස් එකට ඒ ටික ඇති නැහැ.
ඔයාලට අයිති වෙන්නේ පුතේ අර කලින් කතා කරපු ප්‍රාග්-කේම්බ්‍රිජ් යුගයේ නිර්මාණය වෙච්ච පාෂාණ කලා ව්‍යාප්ති කලාව තුළ පිළිබඳව හොඳින් බලන්න වෙනවා. ඊට පස්සේ මයෝසීන හා ජුරාසික කියන අවධි දෙකේ නිර්මාණය වෙච්ච පාෂාණ මොනවද? ඒවා කොහෙද තියෙන්නේ කියන එක ලකුණු කරන්න, ඒවා වචනෙන් කියන්න හොඳින් අවබෝධයක් අපේ ළඟ තියෙන්න වෙනවා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට කරුණු කොයි ටික ඔයගොල්ලෝ වෙනම එකතු කරගන්න ඒක ඔයගොල්ලන්ගේ දැනුමට වැදගත්. අපි සිලබස් එක පස්සෙන් ගිහිල්ලා එකතු කරගන්න දැනුමට අමතරව අපි දැනුමක් අපි එකතු කරගන්න එක අපිට හොඳයිනේ. අපි දැනුවත්නේ. අපි යම් තැනක අපේ ලංකාවේ ජීවත් වෙන්නේ යම් තැනක ඇවිදින්න ගියාම අපිට මේ දේවල් කාට හරි කියලා දෙන්න පුළුවන් නම් ඒවා අපි ඉගෙන ගත්තට සිලබස් එකෙන් එහා ගිහිල්ලා ගත්ත දැනුම අපිට හරි වැදගත්. ඒ නිසා අපි මේ කතා බහ කළේ ඔයගොල්ලන්ගේ පාෂාණ ශ්‍රී ලංකාවේ පාෂාණ කියන ප්‍රධාන මාතෘකාව පිළිබඳව. එතකොට අපි මේ මාතෘකාව විදිහට අවසන් කරනවා. ඔයගොල්ලන්ට මේකේ මොන හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් කතා බහ කරන්න පුළුවන්. දැන් අපිට අර වෙනදා පන්ති වගේ කතා බහ කරන්න බෑ. ටෙලිෆෝන් කෝල් එකක් දීලා මගේ මේ ගැටලු ගැන බලන්න අහන්න පුළුවන්. දැන් ටියුට් එකේ අග මෙතෙක් අපි කතා කරපු පාඩම් වල අහපු ප්‍රශ්න ටිකක් තියෙනවා. MCQ ප්‍රශ්න ටිකක් වගේම කෙටි නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අර ඉගෙනගත්ත දේවල් දැන් මතක් කරගන්න පාඩම් කළත් කමක් නැහැ බලලා. හැබැයි ඒ ඉගෙනගත්ත දේවල් ඒ විදිහටම කොපි කරලා අතන ලියන්න යන්න එපා. ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියලා MCQ ටිකට අදාළ ස්ථානවල අදාළ අංකය දාන්න තියෙනවා. ඒ වරහන් ඇතුලේ අංකය දාන්න. කෙටි නිශ්චිත පිළිතුරු ලියනවා. ඉතින් ලියන්න. මතකෙන් ලියන්න. පොතවල වල ලියන්න යන්න එපා. ටියුට් එක වල ලියන්න යන්න එපා. තමන්ගේ දැනුම තමන්ට බලා ගන්න හොඳ අවස්ථාවක්. ඒක ලියන්න. ඊළඟ වීඩියෝ එකේදී තව දිනයකින් හෝ දෙකකින් පරිම දින දෙකයි ඒ දින හෝ දින දෙකයි ඒ දිනේ හෝ ඊළඟ දිනේදී අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඔයාලට එනවා. ඒ එන්නේ ඔයාලගේ ওই පේපර් එකේ ටියුට් එකේ අග තියෙන ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඔබ ඒකට මේ නිශ්චිත වේලාව තුළ නියමිත වේලාව තුළ සූදානම් වෙලා ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. මම දිනයක් කියන්න අපේ නැත්නම් මේගොල්ලෝ හැමෝම ඔක බලනවානේ දිනේ කවද්ද දෙක කවද්ද සමහර YouTube channel එක බලපුවා අද වැළුණා හිටයි හෙට නෙමෙයි අනිද්දා කියලා. එහෙම නෙමෙයි. මතක තියාගන්න මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නේ නොවැම්බර් මාසේ 4 වෙනිදා. නොවැම්බර් මාසේ 4 වෙනිදා වෙනකොට මේ වීඩියෝ එකක් නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන්නේ මේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඔයගොල්ලොත් එක්ක. ඒ නිසා ඔයගොල්ලෝ ඊට කලින් මේ වැඩේ කරලා ඒ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ කරලා ඔයාලා ලියපු ප්‍රශ්නවල පිළිතුරු වල ප්‍රශ්න වලට ලියපු උත්තර වල තියෙන අඩුපාඩු සකස් කරගන්න කියලා මම ඉල්ලා සිටිමින් මේ වීඩියෝ මෙතනින් නිමා කරනවා. අපි ඊළඟට අලුත් පාඩමකට යන්න සූදානම්. අපේ මේ ප්‍රධාන මාතෘකාව මෙතනින් ඉවර කරන්නේ නැහැ. ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ අනු මාතෘකාවක් තමයි ඊළඟට අපි කතා බහ කරන්නේ. ඒ තමයි ශ්‍රී ලංකාවේ පාෂාණ ගැන කතා කරන්නේ. අපිට තව අනු මාතෘකා දෙකක් ඉදිරියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත්, ಖನಿಜ සම්පත් සහ පස කියන මාතෘකා දෙක. අනු මාතෘකා දෙක. ඒකින් පස්සේ පටන් ගන්නවා ප්‍රධාන පාඩමක් භූරූප සහ භූරූප නිර්මාණ ක්‍රියාවලිය. ඕගොල්ලන්ගේ ඊළඟ ටියුට් එකෙන් ඔය කියන අනු මාතෘකා දෙකයි. දැන් මේ අපි කතා කරන පාඩමයට සම්බන්ධ ඊළඟ අනු මාතෘකා දෙකයි අලුත් පාඩමේ ආරම්භයයි කියන දෙකම ඊළඟ ටියුට් එකේ තියෙනවා. එතකොට ඒ ටියුට් දැන් මේ ටියුට් එක අපි හදාගත්තේ ඔක්තෝබර් මාසේ පළවෙනි සතියේ අපි සුබුරුදිත පන්තිට වෙලා පන්ති කරගෙන ගියා. ඉතුරු 2 3 4 කියන සති වලට අදාළ වෙන විදිහට තමයි මේ ටියුට් එක හදාගන්නේ. දැන් අපි මේ වෙනකොට ඔක්තෝබර් මාසයේ වැඩ සම්පූර්ණ අවසන් කරලා දෙන්නේ. දැන් ඊළඟ ටියුට් එක ඔයගොල්ලන්ට එන්නේ ඊළඟ නොවැම්බර් මාසයේ සති 4ට අදාළ වැඩ ටික තමයි ඒක ප්ලෑන් කරලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ආයතන වලට ගිහිල්ලා ඒ කියන අපි දිනයක් කියන්නම් ඔයගොල්ලන්ට එක් ආයතන වලට යන්න ඕනේ දිනේ සහ වෙලාව. ඔබ නෙමෙයි ඔබේ දෙමව්පිය වන්න පුළුවන් වඩා හොඳයි. එහෙම බැරි හේතුවක් තියෙනවා නම් ඔබ ගියාට කමක් නැහැ. හැබැයි යාළුවොත් එක්ක යන්න එපා. තනියෙන් ගිහිල්ලා දින නිශ්චිත වෙලාව ඇතුලේ පන්ති ගාස්තු ගෙවලා ඒ අදාළ ටියුට් එක ලබාගෙන ඊළඟ වීඩියෝ සඳහා සූදානම් වෙලා ඉන්න. භූරූප පාඩමෙන් දැන් මේ පාඩමේ නම් නෝට් එකක් වෙන එකක් කියවගෙන හරි ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් ඒ ඊළඟ ටියුට් එකේ ಖನಿಜ සහ ලංකාවේ පස කියන මාතෘකා ඉගෙනුනාට පස්සේ පටන් ගන්න භූරූප පාඩමේදී ඒ අදාළ දේවල් එක්ක සක්‍රීය සම්බන්ධ වුණේ නැත්නම් ඒ පාඩම ටිකක් අමාරු වෙයි. හේතුව තමයි දැන් අපි පන්ති කාමරේ නම් ප්‍රශ්නයක් ආවොත් අපිට එවෙලේ අහලා විසඳ ගන්න පුළුවන්. දැන් එහෙමත් බෑනේ. එහෙමත් ගැටලු තියෙනවා. මේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුත්ත මේ ගනුදෙනු කරගෙන යන්නේ.
ඒ නිසා ඔබත් අපත් දුරස්ථයි ඇතිවන ගැටලුවක් වුණොත් निराකරණය කරගන්න බැරි වී ඒ නිසා සියලුම ළමයින්ට මේකට සක්‍රීයව සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. මේකට සම්බන්ධ නොවන අය ඉන්නවා. ඒ වගේම තමයි මේ උගන්වන පාඩම් මේ වීඩියෝ මගින් මේ කියන YouTube channel එක හරහා උගන්වන පාඩම් නැවත මේ කොරෝනා ගැටලුව නිමා වුණාට පස්සේ පන්ති කාමරේදී ආපහු උගන්වන්නයි කියලා හිතන්න එපා. එහෙම අපිට කරන්න කාලයක් නැහැ. මේවා මෙහෙම ඇවිල්ලා අපේ අවුරුදු දෙක වෙනකොට අපි විභාගයට යන්න ඕනේ. ඒ නිසා මේවා එකතු කරගෙන ඉඳලා සිලබස් එකේ ගොඩ ගහගෙන ඉඳලා අපිට මේවා කරන්න බෑ. ඒ නිසා තමයි මේ තාක්ෂණත් එක්ක සම්බන්ධ වෙලා මේ විදිහට මේ වැඩේ කරන්නේ. ඒක යාළුවන් නොදන්නා යාළුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ට කියන්න නැවත මේ පාඩම් ආයි පන්ති කාමරය තුල සාකච්ඡා කරන්නේ නෑ ළමයි. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඇති සමහරලාට මේ අවස්ථාව දැන් අනිත් පන්ති වල සමහර පන්ති වල මෙහෙම කරන්නේ නෑනේ. ඒ නිසා ඒගොල්ලන් තව සමහර ළමයි එහෙම පන්ති වලට සම්බන්ධ නැයට මේක මේ වගේවත් දෙයක් නොලැබෙනවා ඇති. හැබැයි ඔයගොල්ලෝ යතින් වාසනාවන්ත අපි ඔයගොල්ලන්ට එහෙම නිකම් වෙන්න තියලා නැහැ. ඔයගොල්ලෝ අපිට ඒක සම්බන්ධ වෙලා සක්‍රීය වැඩ කරනවා. ඔයගොල්ලන්ට මේක හොඳ අවස්ථාවක්. පන්ති කාමරේදී වගේ නෙමෙයිනේ. වීඩියෝ එකක් බලලා ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ අපෝ රිප්ලයි කර කර නැවත බලන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවක් තියෙනවා. එන ගැටලුවක් ඕන්ලාක අපි ඔයගොල්ලන්ට විසඳන්න දුරකථන මාර්ගයෙන් අහන්න කියලා අපි නිතර කියනවා. ඒ නිසා ඔයගොල්ලන්ට තියෙන ගැටලු විසඳගෙන ඒකට යන්න පුළුවන්. ඔයාලා අපේ පන්ති වලට සම්බන්ධ නොවන පිටස්තර පන්ති වල ඉන්න ළමයි මේකට මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමති නම් ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මගේ දුරකථන අංකය ඒගොල්ලන්ට දෙන්න. දීලා ඒගොල්ලන්ට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා. හේතුව තමයි පන්ති වල ඉන්න ළමයි ගන්නට තමයි ටියුට් හදන්නේ. අතිරේකව හදන්නේ නැහැ. ඒ නිසා එහෙම අවශ්‍යයි ඉන්නවා නම් එහෙම සම්බන්ධ වෙන උමනාවක් තියලා ඉන්නවා නම් මම ආයෙ අහන්නේ කාගෙද යන්නේ කොහෙද යන්නේ මොනවද කරලා දෙන්නේ මොකුත් නැහැ. අපේ පාඩමට සම්බන්ධ වෙලා මෙතන ඉස්සරහට වැඩි කරගෙන යන්න සූදානම් නම් ඒගොල්ලන්ට පුළුවන් දුරකථන අංකයක් මගේ දුරකථන අංකයට කතා කරලා ඒ අදාළ සම්බන්ධතාවය ඇති කරගෙන ටියුට් එක ගන්න විදිහ මම ඒකට කියන්නම්. ඒගොල්ලන්ට දෙන්න ඕගොල්ලෝ මගින් ඒගොල්ලෝ දැනුවත් කිරීම කරන්න. හොඳයි. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා.